සුව වේවා සුබෝ වේවා ඔබට රටට මුළු ලෝකෙටම ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ප්‍රාර්ථනා කරනවා. අද ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා සෙකුරාදාවක් බවට පත් වෙනවා. රටේ ලෝකෙ මොනවද සිද්ධ වෙන්නේ? කිසිවක් සිදු වෙලා ඉවර වෙන්නේ නැහැ. සියල්ල සිදු වෙමින් පවතිනවා. එහෙම තමයි ලෝකෙ දහම. එතකොට තියඩෝ රූස්වෙල්ට් ඇමරිකාවේ ජනාධිපතිවරයා කියන එක වතාවක විවේචනය කරන මිනිස්සුන්ගෙනුත් සමාජයට පළක් නැහැ. ඊළඟට දැවැන්තියෝ පය පැකිල්ල වැටිච්ච එක ගැන කියන උදවියකිනුත් කිසිම පළක් නැහැ සමාජයට. සමාජයට වැදගත් වෙන්නේ සමාජයට ප්‍රයෝජනයක් වෙන්නේ හැබැයි සටන් බිමේ ඉන්න පුද්ගලයාගේ. ඒ සටන් බිමේ ඉන්න මිනිස්සයාගේ මූණ දූවිල්ලෙන් වැකිලා ලේ පහරවල් වලින් කැපුම් පහරවල් වලින් වියකිලා ගිහිල්ලා දහඩිය ගඳින් ආකුලයි ඔහු. හැබැයි ඔහු තමයි සමාජයට වටින කෙනා. ඔහු සමහරවිට අසාර්ථක වෙන්න පුළුවන් පියවරකදී ඒත් ඔහු තමයි සමාජයට වටින්නේ. හේතුව ඔහු තමයි සටන් බිමේ ඉන්නේ. ඔහු සටනත් අරින්නේ නැහැ. ජීවන සටනේ ඉන්න ඔබ අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල මොනවද කියලා දැනගන්න සතුටින් ඇති. අපි බලමු මොනවද ප්‍රධාන සිරස්තල කියලා. සාමාන්‍යයෙන් ටෙලිවිෂන් වල රේඩියෝ වල මේ ගුවනින් විසිරෙන මාධ්‍යවල වචනයක් කිව්වොත් ආය ආපස්සට ගන්න බෑ. එතකොට මම අර කලින් කිව්වනේ ප්‍රධාන පුවත් සිරස්තල එහෙම නැත්නම් පත්තරවල තියෙන ප්‍රධාන සිරස්තල මොනවද කියලා දැනගන්න සතුටින් නැති කියලා. ඒ සතුටින් කියන වචනේ ඉල්ලාස් කරගන්න බැරිද? මොකද අද උදේ පාන්දර වෙද්දී ඊයේ රෑ තිබුණට වඩා IOC එකේ පෙට්‍රල් ඩීසල් මිල රුපියල් 5කින් වැඩි වෙලා. අද දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා සමන් ගමගේ ප්‍රභාත් විතාන තමයි අද වාර්තා කර සිටින්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. IOC පෙට්‍රල් ඩීසල් රුපියල් 5කින් නැගී. අයියෝ. ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක සහ ඔක්ටේන් ලීටරයක ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල ඉහළ දමා නැහැ. නව මිල වැඩි කිරීම අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162යි ඩීසල් ලීටරයක මිල 116යි. සුපිරි ඒවා වැඩි කළා නැහැ. අපිට ඕනේ තෙල් තමයි වැඩි වෙලා තියෙන්නේ. IOC එක පෙට්‍රල් ඩීසල් මිල රුපියල් 5කින් වැඩි කරයි කියලා කියනවා. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේකටමයි ඈඳෙන්නේ. අද පුවත්පත තමන්ගේ මතයත් මේ ඔස්සේ කියනවා වගේ පේන්නේ. ඉන්ධන බදු අඩු කරනවා නම් මිල ඉහළ දැමීම අවශ්‍ය නැහැ. බදු අඩු කරනවා නම් මිල ඉහළ දාන්න අවශ්‍ය නැහැ. ඩීසල් ලීටරයකින් රුපියල් 14යි, සුපිරි ඩීසල් ලීටරයකින් 38යි, පෙට්‍රල් 92 ලීටරයකින් 42යි, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 65ක් රජයට බදු ලැබෙනවා. ඒක අඩු කරනවා නම් මිල වැඩි කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ බදු මුදලම තමයි අනෙක් පැත්තෙන් මේ එන්නත ලබා ගන්න. ඊට පස්සේ ඉස්කෝලවල ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න ඉල්ලනවා. මේවට වියදම් වෙන සල්ලි තමයි මේ බදු මුදල කියලා කියන්නේ. එක්කෝ ඒ පැත්ත වැඩි කළා මේ පැත්ත අඩු කරන්න වෙනවා. දෙකෙන් එකක් අපි තෝරගන්න වෙනවා. පෞද්ගලික ආයතන තමන් පාඩු ලබාගෙන භාණ්ඩ විකුණන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් පැත්තේ තියෙන්නේ රජය බදු සහන දෙන්න ඕනේ. බදු සහන දෙන්න තරම් ආර්ථිකයේ ශක්තිමත් නැත්නම් සහ තව අධ්‍යාපන සෞඛ්‍ය මේ වගේ වියදම් තියෙනවා නම් කොහොමද බදු සහන දෙන්නේ? හැබැයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වුන් වාර්තා කරන්නේ නිකන් තෙල් වලින් ගිනි තියෙන මට්ටමේ සිරස්තලයක් වාර්තා කරන්නේ මේ මාස්පතා තෙල් මිල වැඩි වෙච්ච සූත්‍ර තිබිච්ච රටේ. ඊළඟට එහෙම තියෙද්දි එකපාරට දරුවෝ 6ක් ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද? කටවල් 6කට බත් දෙන එක ලොකු බරක්. හැබැයි කොයිතරම් වාසනාවක්ද? දරුවෝ 6 දෙනෙක් එකවර උපදින එක. පෙරේදා මැදියම් රැයේ ශ්‍රී ලංකාවේ පළමු වරට 6 නිවුන් දරු උපතක්. අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ එහෙම. නිපුණි ඒකනායක තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. ගැහැණි දරුවන් 30යි, පිරිමි දරුවන් 30යි, සැත්කමට 30ක වෙද හෙද කාර්ය මණ්ඩලයක සහාය 31 හැවිරිදි මව සහ දරුවන් සුවෙන් දෙයනේ කියලා ඔවුන් සුවෙන්. ඒ අනුව මහාචාර්ය ටිරන් ඩයස් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් තමයි මේ විස්මිත සය නිවුන්දරු උපත ලංකාවේ සිද්ධ කරන්නේ. මීට කලින් එහෙම ලංකාවේ මේ විදිය සැත්කමක් සිදු කළා එහෙම නැත්නම් සය නිවුන්දරු උපතක් සිදු කළා කියලා වාර්තා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පත පොතේ පවා ජාත්‍යන්තරයේ පවා මේ වගේ සය නිවුන්දරු උපතක් සම්බන්ධයෙන් මොකද කරන්න ඕනේ කියන එක පිළිබඳව වාර්තා නැහැ. සය නිවුන්දරු උපත කියන්නේ අපේ රටට අලුත් දෙයක්. මෙහිදී අම්මගේ සෞඛ්‍යයත් දරුවන් 6 දෙනාගේ සෞඛ්‍ය ගැනත් හොඳටම හිතන්න ඕනේ. මොකද මේ වගේ දරු උපත් අඩු මාසෙන් සිදුවන නිසා සංකූලතා වැඩි.
ඒ නිසා මේක ටීම් වර්ක් එකක්, කණ්ඩායමක් විදියට. මේ විදිහට අඩු මාසෙන් දරුවෝ ඉපදුනාම දරුවන් කොහොමද පෝෂණය කරන්නේ? දරුවන්ගේ සංකූලතා එනවා නම් ඒව වළක්ව ගන්නේ කොහොමද? එක දරුවා වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන්නේ කොහොමද කියලා මේ දරු ප්‍රසූතියට කලින් කණ්ඩායම දරුවන්ගේ අනුරූ යොදාගෙන රිහර්සල් පවා කරලා තියෙනවා. පෙර පුහුණුවීම් පවා කරලා තියෙනවා. ඊළඟට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරන් ඩයස් මහත්මයා කියනවා අම්මට ප්‍රෙෂර් එක වැඩි වෙන්න පටන් ගත්තේ සති 26ට අඩු කාලෙදී. සති 31න් තමයි අපි බබාලව ගත්තේ. මොකද දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා නම් කොයි කාලෙද? දරුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා නම් කොයි කාලෙද? මේ සැත්කම කරන්න ඕනේ නැත්නම් ප්‍රසූතිය සිදු කරන්න ඕනේ කියලා පොතපතේ සඳහන් වෙනවා. හැබැයි මහාචාර්ය ටිරන් ඩයස් මහත්මයා කිව්වේ මේ විදිහේ දරුවන් 6 දෙනෙක් නියුන් දරුවන් විදිහට උපදිද්දී කොයි වගේ කාලයකදී ප්‍රසූතිය සිදු කරන්න ඕනේද කියන එක පිළිබඳව එහෙම විද්‍යාත්මක සටහන් තිබුණේ නැහැ. ඒ නිසා දරුවන්ගේ සංකූලතා, දරුවන්ගේ රුධිර පීඩන තත්ත්වයන්, ඊට පස්සේ මවගේ සංකූලතා මේ ඔක්කොම බලලා සති 31න් දරුවන් ප්‍රසූත කරන්න එහෙම නැත්නම් ප්‍රසූතිය සඳහා දින තීරණය කළා. මේක තමයි අපි ඉගෙන ගත්ත ලොකුම පාඩම. ඒ අතරේ දරුවෝ හදන්නේ අම්මලා තාත්තලා, දරුවෝ බිහි කරන්නේ අම්මලා තාත්තලා. හැබැයි දරුවෝ හදන්නේ පාසල, විශ්වවිද්‍යාලය, සමාජය. එතකොට දරුවෝ හැදුවට දරුවෝ වැඩිද්දි ඒ දරුවෝ ගුණ යහපත් සහ නැන ගුණ රුවෙන් යුතුව කොහොමද වඩන්නේ? පැමිණීම 26%ට, ඊයේ සිසුන් පැමිණීම 16යි, ගුරුවරුන්ගේ පැමිණීම 26යි. පැමිණීම සාර්ථකයි කියලා මත දිනේෂ් කියනවා. 98%ක්ම අසාර්ථකයි කියලා ස්ටාලින් කියනවා. නීලන්ත මදුරාවල වාර්තා කරන්නේ අවුරුදු 1කමාරකට පස්සේ පාසල් විවෘත කරපු ඊයේ දිවයින පුරා පැමිණීමේ ප්‍රතිශතය 16% වූ අතර ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 26% වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේර මහත්මයා කියනවා. හැබැයි එතුමා කියන්නේ මේ ප්‍රමාණය බලාපොරොත්තු වෙච්ච එහෙම නැත්නම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කියලා. ඊයේ ආරමුණු පාසල්වල ගුරු සිසු පැමිණීම අපේක්ෂා කළාටත් වඩා ඉතා හොඳයි. අධ්‍යාපන ලේකම් කියයි සිතාරා සේනානි වාර්තා කරන්නේ නැගෙනහිරින් සබරගමුවෙන් ඉහළ අගයක්. උතුරු පළාතේ විදුහල්පතිවරු 69ක් ඇවිල්ලා ගුරුවරු 52ක් ඇවිල්ලා. මෙන්න ස්ටාලින්ලා අපිට වරද්දන පාඩම උතුරු පළාතේ නැගෙනහිර පළාතේ ගුරුවරුන් 52ක් ඇවිල්ලා විදුහල්පතිවරු 69ක් පාසල් ඇවිල්ලා. මේ ගුරුවරුන්ට මේ විදුහල්පතිවරුන්ට කොළඹ ආණ්ඩුව එක්ක දකුණු ගුරුවරුන්ට දකුණු විදුහල්පතිවරුන්ට වඩා ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම තමයි ඉතිහාසය අපි දැකලා තියෙන්නේ. ආණ්ඩුව එක්ක ප්‍රශ්න තියෙනවා, හැබැයි දරුවන් එක්ක ප්‍රශ්න නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා ගුරුවරු විදුහල්පතිවරු විදිහට, හැබැයි අපේ ප්‍රශ්න වලට දරුවෝ පරි නැහැ. උතුරු නැගෙනහිර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ අපිට කියා දෙන පාඩම තේරුම් ගන්න සුදුසුකම් ලත් ගුරුවරු ඉන්නවාද? ලොහාන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. අද රංජන් කටුගම්පල සහ තිලනිද සිල්වා වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතට. රාජ්‍ය මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඉක්ුත් සැප්තැම්බර් 12 වනදා පැමිණීමෙන් ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් කරන්නේ අධිකරණය පොලිස්පතිවරයාට ඊයේ නියෝග කළා. අදාළ සිද්ධියට මුහුණ පෑ රැඳවියන් 8 දෙනා සුදුසු වෙනත් බන්ධනාගාරයකට වහාම මාරු කරන්නයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනී මහත්මයාට නියෝග කළා. CCTV දර්ශනයම තියෙනවද නැද්ද? CCTV හයි කරන්න යනවා කියලා කිව්වා, සවි කරන්න යනවා කියලා කිව්වා. එතකොට මේ පිළිබඳ විමර්ශනය කරන්න කමිටුවක් පත් කළා. කෝ ඒකේ වාර්තා කියලාත් අපි බලාගෙන ඉන්නවා. ඔබ බලාගෙන ඉන්නවා සෙසු පුවත් සිරස්තල මොනවද කියලා බලන්න. අපි ඉක්මනින්ම විරාමයක් ලබනවා. යලිත් අපි රට දකින පිටු අතර පත්තරමේන්තුවේ තැන තැන වෙන කතාම තමයි පත්තරවල වැඩිපුර තියෙන්නේ. පාසල් ඇරීම සාර්ථකයි, ගුරුවරු විදුහල්පතිවරු විශාල පිරිසක් ආව අධ්‍යාපන මැතිකයයි රංජන් කස්සුරි ලංකාදීපිට වාර්තා කරද්දී අනෙක් පැත්තෙන් ගුරු වර්ජනයේ සාර්ථකයි, විදුහල්පතිවරු ගුරුවරු 98ක් ඇවිත් නැහැ සමිති සන්ධානය කියයි අද ලංකාදීපය වාර්තා කරනවා. දරුවන්ට එහි වර්ජනයේ සාර්ථකයි කියලයි ගුරු විදුහල්පති සංගම් සන්ධානයේ සඳහන් කර සිටින්නේ. ඊළඟට පොලිසිය යොදවල ඉස්කෝල ආරක්ෂා කළේ ත්‍රස්තවාදී තර්ජනය තියෙන කාලේ. ත්‍රස්තවාදීන්ගෙන් ගුරුවරු ළමයි ආරක්ෂා කරගන්න තමයි ඒ කාලේ පාසල් වලට පොලිසිය ආරක්ෂාව දෙව්වේ. ඊයේත් අපිට පාසල් අරින්න උනේ පොලිස් ආරක්ෂාව දාලා ඒ තවත් ත්‍රස්තවාදයක් නිසාද. දහසක් අභියෝග මැද වසර 1කමාරකට පසු පාසල් විවෘත වුණේ මෙහෙමයි. ඡායාරූපක වාර්තා කරන අරුණ පුවත්පත ගුරු විදුහල්පති සහභාගීත්වය අවමයි.
සිසුන්ගේ පැමිණීමත් දුර්වලයි. ඇතැම් පාසල් විවෘත වුණේම නැහැ. පොලිසිය හමුදාවේ ආරක්ෂාව යොදවන්න සිද්ධ වුණා. මේ විදිහට කලාපයෙන් කලාපය කොහොමද පාසල්වල සිසුන්ගේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඡායාරූප එක්කම වාර්තා කරනවා අද අරුණ පුවත්පත. වරදක් කර ඇතනම් සේවය අත්හිටුවනවා. වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්මයා කියනවා වයඹ පළාතේ ගුරුවරුන් වරදක් කර ඇතනම් ඒ පිළිබඳ සොයා බලා සේවය අත්හිටුවීමට පමණක් නොව වැටුප් අත්හිටුවීමටත් පියවර ගන්නා බව එම පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසනවා. ලෙඩ නිවාඩු දැමීමෙන් පමණක් බේරෙන හැකියාවක් නැතයි ආණ්ඩුකාරවරයා තවදුරටත් සඳහන් කර සිටිනවා. හැබැයි මේ ඉස්කෝලවල ඉබි යතුරු විදුහල්පති ගුරුවරුන් ගාව තියෙන්නේ එහෙම නැත්නම් ගුරු සංගම් ගාව තියෙන්නේ ඒක කාගේවත් පෞද්ගලික බූදලයක් නෙවෙයි. ඒ නිසා ඉබි යතුරු කඩලා හරි පටන් ගන්න සිද්ධ වෙනවා ඉස්කෝල. එහෙම ආදර්ශයක් දෙන්න සිද්ධ වුණා වැලිමඩ ජේ.ආර් රාජමන්ත්‍රී වාර්තා කරනවා අද ලංකාදීපේට ඉබි යතුරු කඩා පාසල් හැර සිසුන්ට උගන්වති. වැලිමඩ අධ්‍යාපන කලාපය යටතේ පවතින මාලිගාතන ප්‍රාථමිකයේ ගුරුවරයෙක් වන වැලිමඩ ඌව පරණගම ගුරු එකමුතුවේ සභාපති GMPN ගජසිංහ මහත්මයා උදේ 7:30ට පාසලට ඇතුළු වන විට ප්‍රධාන දොරටුවට යොදා තිබුණු ඉබි යතුර යකඩ ඉන්නක් භාවිතා කරලා කඩලා පාසල විවෘත කරලා ඇතුළට එන්න සිද්ධ වුණා. ඉන්පස්සේ ඔහු පාසල් භූමියට පිවිසියේ සේවයට පැමිණි ගුරුවරුන් ගුරුවරයන් 4 දෙනෙකු සහ පැමිණ සිටි පාසල් දරුවන් සමග. ඉන්පසු සුපුරුදු අන්දමට ආගමික වතාවත් ඉටු කළා ඉගෙනවීම් කටයුතු ආරම්භ කළා කියලා සඳහන් කරනවා. හැබැයි හිතුමනාපේ නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ. වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට කතා කරලා අවසර අරගෙන තමයි ඉබි යතුරු කඩලා පාසල් හැර සිසුන්ට උගන්වන්න පටන් අරගෙන තියෙන්නේ. පාසල් විවෘත කළාම සමහර උදවිය ඒ කාලේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට උණ්ඩයෙන් එහෙම නැත්නම් කඩු පහරෙන් කිනිසි පහරෙන් උත්තර දුන්නා කියලා 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ විචින පැවති කාලේ අධ්‍යක්ෂකම් ලැබපු බොහෝ දෙනෙක් දැන් නැවත මතක් කරනවා ඉබි යතුරු කඩලා උගන්වන්න සිද්ධ වෙනවා නැවත වතාවක්. ඒ නිදහස් අධ්‍යාපනයේ ඉබි යතුරු කඩලා නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න අධ්‍යාපනයේ ඉබි යතුරු කඩලා නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරපු කන්නංගර සිරිමතානන්ටත් කරන අගෞරවයක්. කන්නංගර සිරිමතානන් ඉබි යතුරු කඩන්න නිදහස් කරන්න අධ්‍යාපනය ලොකු සටනක නියලුණා. අධ්‍යාපනයේ නිදහස් කළ රන්දොඹේ ගැඹියා අද බන්දුල ගුණරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා දිනමින පුවත්පතට ලිපියක් ලියනවා කොහොමද කන්නංගර මහත්මයාට නිදහස් අධ්‍යාපන පනත ගේන්න ඇතිවෙච්ච බාධා කියලා මතක් කරලා දෙනවා. කන්නංගර මහතා වසර ගණනාවක් තිස්සේ සැකසූ නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය සභාවට ඉදිරිපත් කළේ 1944. ඒත් ඒ පනත ඔහුට ගෙනීමට සිදු වුණේ මල් ඇතුරු මාවතකින් නෙවෙයි. ඒ සඳහා ඔහුට ලැබුණේ ගල් මුගුරු අවමන් නින්දා ගැරහුම්. එක දිගට පුවත්පත්වලිනුත් ඔහුට පහර දුන්නා. ඔහුගේ යෝජනා වසර 8ක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගුණ අතර දූලි බැඳෙමින් තිබුණා. එතුමා සමග එකට ඇමති මණ්ඩලයේ හිටපු ඉංග්‍රීසි උගත් අය මධ්‍යම පන්තියේ ඉංග්‍රීසි උගතුන් ඔහුගේ යෝජනාවට එරෙහි වුණා. එදා එංගලන්ත ගොස් ඉගෙනගෙන යලි මෙරටට ආ උගත්තු මෙරට වතු අයිතිකරුවෝ ඔවුන්ගේ ඥාතීන් කන්නංගර මහත්මයාට එරෙහිව ඉදිරියට ආවා. ඔහුගේ නිදහස් අධ්‍යාපන සංකල්පය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා ගොස් රැස්වීම් තබන්නට සිදු වුණා. සමහරු ඒ රැස්වීමුත් කඩාකප්පල් කළා. ඒ සියලු බාධක අභියෝග මැද CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ ඉමහත් වටිනාකමක් ඇති මුතු කැටයක් බව මැති සභාවේදී කියා සිටමින් ඔබ සතු සියල්ල විකුණා මුළු ප්‍රජාවේම යහපත උදෙසා එය මිලදී ගන්නයි ඉල්ලීමක් කළා. නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ හරියට වටින මිනි කැටයක් වගේ. ඒ නිසා තියෙන සබ්බ සකලමනාවම විකුණලා ඒක ආයෝජනය කරන්න නිදහස් අධ්‍යාපනයෙන් කියලා එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉල්ලීමක් කළා. කොමුණත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් එතුමා කියනවා මගේ නිදහස් අධ්‍යාපන පනතින් බලාපොරොත්තු වන්නේ අපේ දිලිඳු දූ පුතුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දී ඇස්පාදන්න. 1944 මේ මාසේ 30 වෙනිදා කන්නංගර මැතිතුමා එහෙම කියනවා. දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට ඇස්පාදන්න තමයි මේ නිදහස් අධ්‍යාපන පනත ගේන්නේ කියලා. එතකොට අපි මීට කලින් අවධාරණය කරපු කාරණාව තමයි කොරෝනා අස්සේ මේ වැඩවර්ජන මැද්දේ ජාත්‍යන්තර පාසල් ටිකේ දරුවන්ට උගන්වනවා, පෞද්ගලික පාසල් දරුවන්ට උගන්වනවා, උතුරු නැගෙනහිර ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඊයේත් සාර්ථකයි. එතකොට කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපනය කෝ අවුරුදු 16ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත විදීම ආරම්භ කරනවා. එන්නත් කරණය අද සිට කියලා අද වාර්තා කරනවා දිනමින පුවත්පත. අවුරුදු 16 19 අතර දරුවන්ට එන්නත් කරණය අද සිට ආරම්භ වෙනවා. එන්නතෙන් ප්‍රතිශක්තිය ලැබෙනවා. එන්නත එක පලිහක් තමයි. හැබැයි මෙහෙම ගියොත් කොවිඩ් ආයෙත් වැඩි වෙන්න පුළුවන්. ජනතා හැසිරීම අනුව කොවිඩ් රෝගීන්ගේ වැටවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
අද නිදර්ශනී වික්‍රමසිංහ අද පුවත්පතට වාර්තා කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය. එන්නත් දෙකම ගත්තත් රෝගයේ සෑදීමට සම්භාවිතාවක් තියෙනවා. මේ දිනවල සංචාරක කටයුතු වලට එනතන් සංචාරක ස්ථානවලට ඒකරාශී වන ජනතාවගේ හැසිරීම අනුව මෙරට තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා කියනවා. දැන් නිකම් බලමු මේ දවස්වල කොහොමද රෝගීන් වාර්තා වෙන්නේ කියලා. අපි දල වශයෙන් ගත්තොත් අද උදේ වෙද්දී කොහොමද ලෝකේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ? ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 24 කෝටි 32 ලක්ෂ 38355යි. ඊයේ දවසටත් 4,56,644ක් ආසාදිතයන් ලෝපුරා වාර්තා වෙනවා. මරණ මේ වෙනකොට 49,44,674යි. ඊයේ දවසෙත් ලෝකෙන් මරණ 7,019ක් වාර්තා වෙනවා. ඒ අතරේ ලංකාවේ තත්ත්වය පිළිබඳව කතා කරද්දී ලංකාවේ මේ වෙනකොට සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,02,464ක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලින කරනවා. සමාවෙන්න 5,04,464 දෙනෙක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,33,758ක්. ඒ කියන්නේ 17,298ක් රෝගීන් මේ වෙනකොටත් වාර්තා වෙන රෝගී තත්ත්වයේ ඉන්නවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් සමාජය තුළ ඉන්න පුළුවන්. මරණ සංඛ්‍යාව මේ වෙනකොට 13,562ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඊයේ දවසට අලුතින් වාර්තා වෙනවා රෝගීන් 539ක්. ඊයේ දවසට අලුතින් රෝගීන් 539ක් වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන්. එතකොට ඊයේ දවසට අලුතින් මරණ 19ක් වාර්තා වෙනවා. ඒ කියන්නේ තවමත් මරණ 19ක් වාර්තා වෙනවා. 500ක් 600ක් රෝගීන් දැනට වාර්තා වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ අපි දැනටමත් ඉන්නේ රෝගීන් 500ක් 600ක් වාර්තා වෙන ස්ථානයක. අපේ ඒ පිළිබඳ තියෙන සැලකිල්ල ඉතාමත්ම අඩුයි. රෝගීන් වැඩි වුණාම අපට නැවත වරක් අනවශ්‍ය ලෙස සීමා පනවන්න සිද්ධ වෙනවා. මේ නොසැලකිලිමත්කම නිසා. ඒ නිසා අපිව ඒ තත්ත්වයට ඇදලා දාන්න එපා. අවම වශයෙන් මුව ආවරණයවත් පළඳින්න. සෞඛ්‍ය පුරුදු අවම වශයෙන් දෙසැම්බර් මාසයේ අවසන් වෙනවත්කම්වත් පිළිපදින්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. ඒ අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා හිතුවට වඩා තවත් අවුරුද්දක් කොරෝනා එක්ක දැඩි බලපෑමෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් කොරෝනා එක ජීවත් වෙන්නවත් හිතුවට වඩා තව අවුරුද්දක් ඉස්සරහට. 2022 අවසන් වන තෙක් කොරෝනා අඩු වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. මේකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ අර කියපු නොසලකිලිමත්කම. සහන් වික්‍රමගේ අද අරුණ පුවත්පතට වාර්තා කරන විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා එක කාරණාවක් තමයි එන්නත් කරණයේ තියෙන පසුබෑම. මෙහි ඇතැම් රටවල ජනගහනයෙන් 2% තරම්වත් සම්පූර්ණයෙන් එන්නත් කරලා නැහැ. එවැනි තත්ත්වයක් පවතින්නේ දියුණු රටවල් රැසක් සිය ජනතාවට තුන්වන මාත්‍රාව පවා ලබා දීම ආරම්භ කර ඇති පසුබිමක් තුල. අප්‍රිකානු කලාපයේ රටවල් වල තමයි තත්ත්වය ඉතාමත්ම භයානක. ජනගහනය වැඩි, රෝගයේ පැතිරීමේ වේගය වැඩි, ජනඝනත්වය වැඩි නිසා. හැබැයි ඒ රටවල් වල ජනගහනයෙන් 2%කටවත් එන්නත ලබා දීලා නැති රටවල් තියෙනවා. ඒ නිසා ලෝකෙ සියලුම රටවල් සුරක්ෂිත වනතුරු ලෝකයේ සුරක්ෂිත නැහැ. ලෝකෙ සියලුම රටවල් සුරක්ෂිත වනතුරු ලෝකයේ සුරක්ෂිත නැහැ. සියලුම දෙනා එන්නත ලබාගෙන සුරක්ෂිත වෙන තුරු රට සුරක්ෂිත නැහැ. මේ කතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේරුම් කරලා දෙනවා. තේරෙන සිංහලෙන් සිංහල පත්තරවලක් තියෙනවා. සෞඛ්‍යමය වශයෙන් පමණක් නෙවෙයි ආර්ථික වශයෙන් සහ තවත් බොහෝ ආකාරවලින් ලෝකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති කොවිඩ් වසංගතය. සෞඛ්‍යංශයෙන් විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඇති කරලා තියෙන බලපෑම. ආර්ථික වශයෙන් ඇති කරලා තියෙන බලපෑම අපිට ගෑස් මිල වැඩි වෙද්දී, ඩීසල් පෙට්‍රල් මිල වැඩි වෙද්දී, පාන් හාල් සීනි පිටි වැඩි වෙද්දී අපිට දැනෙනවා. හැබැයි සමාජීය බලපෑම කියන එක ඒක දැනෙන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. එතකොට හැබැයි ලෙඩා මැරෙලා සමාජ විද්‍යාඥයින් අවදියෙන් ඉන්න ඕන වෙලාවක්. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ විදිහේ ගැටුම් ගණනාවක් ඇති වෙන මේ කොවිඩ් වසංගතය අවසන් කිරීමට නම් එන්නත් විෂමතාව ඉක්මනින්ම විසඳා ගන්නට ඕනේ. එන්නත් විෂමතාව ඉක්මනින්ම විසඳ ගන්න ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. එතකොට ශ්‍රී ලංකාවේ මේ වෙනකොට 70%ක් දෙනාට එන්නත් ලබා දීමේ ඉලක්කයට ආසන්න වෙමින් යනවා. ලෝකේ සමහර රටවල් තියෙනවා 2%ක්වත් පිරිසකට එන්නත ලබා දෙන්න බැරි වුණා. අද දිනමින පුවත්පතත් වාර්තා කරනවා කාරණයක් ඒ තමයි දුප්පත් රටවල තවත් වසරක්වත් කොවිඩ් පවතීවි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. මොකද දිලිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය තව වසරක් පුරා පැවතිය හැකියි කියලා තමයි දිනමින පුවත්පත මේ උපුට දක්වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ප්‍රකාශය. ඒ අනුව ලංකාවත්
දියුණු වෙමින් පවතින රටක්. ඔව් දිලිඳු රටවලතරට තමයි ගෙනෙන්නේ. මේ 2015ට කලින් නම් මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. නැවත ඒක අනිත් පැත්තට පෙරළුණා. කොහොමුණත් දිලිඳු රටක් දියුණු වෙමින් පවතින රටක් වුණත් තුන්වෙනි ලෝකයේ රටක් වුණත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නොමිලේ පෞද්ගලිකව මේ සඳහා රාජ්‍ය නායකත්වය මැදිහත් වුණා. රාජ්‍ය නායකයන්ට ජාත්‍යන්තර නායකයන්ට කතා කරලා දුරකථන ඇමතුම් ලබා දීලා තමයි මේ එන්නත් ප්‍රමාණය ලබා ගත්තේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒ එන්නතද මේ එන්නතද ගන්නෙ මොකක්ද තෝරගන්නේ කියන එක. තෝරා ගැනීම කරන්නේ අපිට එන්නත් හොඳට පහසුවෙන් තියෙන නිසා. හරි දේ කිරීම අභියෝගයක්. හැබැයි ඊට එක්ව මුහුණදී ඉදිරියට යමු කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරනවා. හරි දේ කිරීම විශාල අභියෝගයක්. ඒත් ඒකට එක්ව මුහුණ දීලා ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. වැරදි දෙයක් කරන්නයි කියලා Taman කිසිවෙකටත් කිසිවෙකුගින්වත් ඉල්ලා සිටලා නැහැ. වැරදි දෙයක් කරන්න කියලා මං කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ. කොයි වෙලාවත් කියලා නැහැ. ජනාධිපතිවරයා විශේෂයෙන්ම කෘෂිකර්ම නිලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවෙමින් තමයි මේ බව සඳහන් කර සිටියේ. හරිත කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීම නිසා වගා කරන භූමි ප්‍රමාණය අඩුවකට ඉඩ තැබිය නොහැකි බැවින් කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලු දෙනාගේ වගකීමක් කියලා ජනාධිපතිතුමා කියනවා. ලෝකේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර ගොවි අතරපත් කිරීම සඳහා නයිට්‍රජන් පොහොර පෝෂක සහිත දියර නයිට්‍රජන් ගෙන්වීමට රජය පියවර ගත්තා. නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කළ තියෙන මේ දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටක ශාක පත්‍ර මගින් ඍජුවම අවශෝෂණය කරගන්නවා. එම දියර නයිට්‍රජන් ඉදිරියේදී සියලු ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරනවා කියලත් ජනාධිපතිතුමා සඳහන් කළා. වෙනදා යූරියා කොට්ටකින් ගන්න ප්‍රමාණය එනතන ඒ ඵලදායීතාව මේ නයිට්‍රජන් දියර පොහොර මිලිලීටර් 500කින් විතර ලබා ගන්න පුළුවන්. මොකද ඒක දියරමය ස්වභාවයෙන් පවතින නිසා ගහේ ශාක පත්‍රවල ගහේ කොළවලින් පවා උරා ගන්නවා. ඒ නිසා කාර්යක්ෂමතාව වැඩි. මේ අතරේ ඊයේ මේ පිළිබඳව සඳහන් කරද්දී අද දිනමින පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් තමයි ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මුල්ම වතාවට තමයි ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක් ආරම්භ කරන්නේ. මේ දැන් ඉන්දියාවෙන් ගෙන්නපු නයිට්‍රජන් දියර පොහොරේ පේටන්ට් එක තියෙන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකට. නිල්වලා කෝට්ටේගොඩ විද්‍යාඥවරියට. එතුමිය මේ නිෂ්පාදනය කරනවා මේ නව නිපැයුම කරනවා. හැබැයි ඒ නව නිපැයුම කරන නිසා දැඩි බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ බලපෑම් පිටිපස්සේ හිටියේ? මේ අපි දන්න කාරණාව තමයි ලෝකයේ ඕනතරම් නිදසුන් තියෙනවා. ඔය ආචාර්ය ජයලත් මනෝරත්නයන් ටෙලිනාට්‍යයක් පවා නිර්මාණය කළා. මෙහෙම රසායනික පොහොර වලට එරෙහිව කෘමිනාශක වලට එරෙහිව කවුරු හරි සටන් කරනවා නම් කාබනික පරිසර හිතකාමී නිෂ්පාදන නව නිපැයුම් කරනවා නම් අර බහුජාතික සමාගම් රසායනික පොහොර ගෙන්වන ඔවුන් මේ පුද්ගලයන්ව කොහොම හරි නතර කරන ඔවුන්ගේ ගමන. ඒ නිසා ඔය නිල්වලා කෝට්ටේගොඩ කියන විද්‍යාඥවරියට ගොඩාක් ප්‍රශ්නනවා. අන්තිමට සිද්ධ වෙනවා ඇය මේ පේටන්ට් එක නැත්නම් මේ නව නිපැයුමේ හිමිකම මතක විදිහට කෝටි 3ක ඇමරිකන් ඩොලර් මිලියන 3ක ඔය ආදී මුදලකට පේටන්ට් එක ඉන්දියා සමාගමකට විකුණනවා. එහෙම බලපෑම් තිබුණා. ඒ බලපෑම තමයි මේ ඉස්සරහට යන්නේ. අපි අර කතාව පටන් ගන්නදී කිව්වා වගේ කිසිම දෙයක් සිද්ධවල ඉවර වෙන්නේ නැහැ. සිදු වෙමින් පවතිනවා. මේ සිදු වෙමින් පවතින්නේ ඒකයි. ඒකට ඔය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය වගේ විද්‍යාඥවරියන් පරිසර හිතකාමී නව නිපැයුම් කරද්දී සමහර උදවිය ආචාර්ය මහාචාර්යවරුන් නෑ රසායනික පොහොර නැතුව වගා කරන්න බෑ කියන මතය තවදුරටත් සමාජගත කරන්න කටයුතු කරනවා. ඒවත් පුවත්පත්වල තියෙනවා. හැබැයි ඒ උදවියට PhD ගන්න එහෙම නැත්නම් ආචාර්ය උපාධි ගන්න කවුද වියදම් කළේ? මේව හොයාගෙන ගියොත් අලගිය මුලගිය තැන් හෙළිවෙයි. ඒ අතරේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක් ඉදිකිරීම ලබන මාසයේදී ආරම්භ වෙනු කළ නදී මාණිකගේ වාර්තා කරන්නේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ කරපු ප්‍රකාශයක්. ඒ අනුව මේ කර්මාන්ත ශාලා දෙක සෙවණගල සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලා ආශ්‍රිත ඉදිකිරීමට නියමිත බව තමයි අද දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඊයේ පොහොර ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා වෙනවා. පොහොර ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතා වෙන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන ඊයේ සහ අද දවස සජිත් පොහොර ගැන කතා කරද්දී ජනපති සභාවකට එයි අද අරුණ පුවත්පත වාර්තා කරනවා. පොහොර ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී තමයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවතිච්ච විවාදයට
එය අහන්න එය ශ්‍රවණය කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට යන්නේ. කාබනික පොහොර ගොවිතැන ගැන එකමතයක සිටීමට ආණ්ඩුවට හැකි වුණේ නැහැ. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරන ප්‍රකාශය අවධානයට ලක් වෙන්න ඕන කාරණයක්. කාටූන් වල නහය දිගට අදින්නේ පබයට අදින්නේ එහෙම නැත්නම් තන තන පුච්චන්නේ මහින්දානන්ද ඇමතුමාගේ පින්තූර ඒක ඇත්ත. හැබැයි මේක ආණ්ඩුව ගත්ත තීරණයක්. මේක ජනාධිපතිතුමා ගත්ත තීරණයක්. එතකොට ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයට සහ ආණ්ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා මේ මතයත් එක්ක ඉන්න. හැබැයි කාබනික ගොවිතැන මාකට් කර ගැනීමටත් ඒක ගැන එක මතයක සිටීමටත් ආණ්ඩුවට නොහැකුණා. ආණ්ඩුවේම සමහර කොටස්කරුවන් සහ මන්ත්‍රීවරුන් එළියට ගිහිල්ලා මේ ගැන කතා කළා. ආණ්ඩුවට මේ ගැන එක ස්ථාවරයක සිටීමට නොහැකිවීම ගැටලුවක්. ආණ්ඩුව එක මතයක නොසිට අනෙක් අය මේ ගැන කියද්දි ප්‍රශ්නයක් ඇති වුණා. මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා. අද ලංකාදීපය තුළ ජාතික පුවත්පත් කිහිපයකම සඳහන් වුණා මේ කාරණාව. මහින්දානන්ද ඇමතුමා සහ විපක්ෂ ናයක සජිත් ප්‍රේමදාස මහත්මයා අතර සංවාදයක් ඇති වුණු උණුසුම් සංවාදයක් කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඔබතුමාලා හාල් ගෙනාව එතකොට ඒ ගෙනාපු හාලුත් කාබනිකද කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා අහනවා. හාලුත් කාබනිකද කියලා ඒවතාවිදි කියනවා නිෂ්පාදනය අඩු වුණත් රටේ හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. අපි ගිය යල මහා හෙක්ටාර් ලක්ෂ 13ක් අස්වැන්න වගා කරලා තියෙනවා. අස්වැන්න ලැබිලා තියෙනවා. හැබැයි ඒ අස්වැන්න වෙළඳ පොළට දාලා නැහැ. ඒ නිසා පාරිභෝගිකයන්ට අපහසුතාවක් පාරිභෝගිකයන් ප්‍රශ්නයක් වෙන්න දෙන්න බෑ. ඒක නිසා තමයි ජනාධිපතිතුමාගෙන් බැනුම් අහගෙන හරි මේ හාල් ටික ගෙන්නන්න තීරණය කළේ. දැන් මේ වෙනකොට රුපියල් 60යි 65යි 70යි සහල් මිල වී මිල ගොවීන් මේ යල කන්නේ අස්වැන්න විකුණමින් ඉන්නවා. ගොවීන්ගේ අතට මුදල් ලැබෙමින් ඉන්නවා. එතකොට ඒ අවස්ථාවේදී තමයි මේ විදියට ගොවි ජනතාව නොසන්සුන් කරන්නේ, ගොවි ජනතාව අවුලුවන්නේ. එහෙම කියද්දි විපක්ෂ නායකතුමා එක්ක කරපු මේ සාකච්ඡාවේදී කියනවා මම දැක්ක ඔබතුමා කුඹරට ගිහිල්ලා තෙමෙනවා, කුඩේ තියෙද්දිත් තෙමෙනවා. ඊට පස්සේ එම්බිරිසාව හැදලා එන්න බැරි වුණා. මට ආරංචි වුණා. එහෙම හොඳයි. ඔබතුමාලා වෙලට බහින්න ඕනේ, මඩ ගා ගන්න ඕනේ. නැති වෙච්ච ඇමතිකම දැන් හරි කරන්න එපා. දැන් විපක්ෂ නායකතුමාගෙන උපදෙස් ටිකක් අරගෙන මේ වැඩේ සාර්ථක කරනවා කියලා අලුත්ගමගේ ඇමතිතුමා කතා කළා. මේ කතාව මාධ්‍යවලත් පළ වුණා. ඊළඟට තවත් පැටලිල්ලක් සිද්ධ වුණා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සහ මහින්දානන්ද ඇමතුමා අතරේ ජනතා විමුක්ති පෙරමුණ මුදලට ගත හැකි බවට කෘෂිකර්ම ඇමතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 22 වෙනිදා එන්තර වාසියක් ලැබුණු ඇතැයි ඒ අනුව උසාවියේදී හමු විය හැකි බව අනුර කුමාර දිසානායක මහත්මයා කිව්වා. එතෙන්දී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කියුවේ එන්තර වාසියනකන් තමයි බලාගෙන ඉන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ මුදලට ගන්න පුළුවන් කියන කාරණාව මීට කලින් වතාවක විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් කියා හිටියා. එතකොට ඒවට දීපු සල්ලි පාර්ලිමේන්තු වැසිකිළියක ගුලි කරලා දැම්ම කියලා කතාවක් මීට කලිනුත් කිව්වා. ඒවා නැවතවතාවක් මතක් කරනවා. පාර්ලිමේන්තුවේදී වසර වරදකරු අවුරුදු 18ට අඩු නම් මරණ දඬුවම නැහැ. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනවා. ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා කරන ප්‍රකාශයක්. ඊළඟට මුදල් ඇමති බැසිල්ගේ අයවැය කතාව නොවැම්බර් 12 වනදා සිකුරාද පස්වරු 2ට නොවැම්බර් මාසේ අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි කියලායි වාර්තා කර සිටින්නේ. පොහොර හිඟේ නිසා VS වන්නේ අඩුවීම ඇස්සමේන්තු කර තියනවාද කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඊට පස්සේ වැලිකඩ රැඳවියන් උපවාස කරමින් ඉල්ලන්නේ සුළු දෙයක්. ඒ බව සඳහන් කර සිටියේ සත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. පාර්ලිමේන්තුවේදී ඊයේ එහෙම කතා වෙනවා පොහොර පිළිබඳව. පොහොර පිළිබඳව මේ කරන සටන ලෙහෙසි පහසු සටනක් නෙවෙයි. මේ ගඟ ඉහළට පීනන ගමනක්. හරිම ලේසි රසායනික පොහොර වලින් මේ අවුරුදු 30-40ක් වගා කරගෙන වගේ මේ කන්නේත් වගා කරගෙන යන්න කියනනම් එහෙනම් පොහොර සමාගම් හරි සතුටුයි. ඒගොල්ලෝ ඡන්දවලට සල්ලි වීදම් කරાવી. කිසි ප්‍රශ්නයක් නැහැ. ගොවීනුත් පාරට බහින්න හේතුවක් නැහැ. ගම්වල කිසි ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියන්න පුළුවන් අපිට දැන් ගමේ යන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙනුවෙන් අපි වියදම් කරන මුදල කියන්නේ අපි දෙන්න මිල සාධාරණද? ඒකයි ප්‍රශ්නය. අපේ පරිසරය, අපේ පස 70%ක් මැරිලා, අපේ ගංගා ඇලදොල මේ සියල්ල විනාශලා ඒ ඔක්කොටමත් ඇලිය වකුගඩු රෝගය, උතුරු මැද, නැගෙනහිර, දකුණ විශේෂයෙන්ම වියලි කලාපේ මේ කලාප පුරා පැතිරලා ගිහිලා තියෙනවා. මේ පාරට බැහැලා උද්ඝෝෂණ කරන රසායනික පොහොර දියව් කියලා ඉල්ලන දැන් මේ සටන ඇවිල්ලා තියෙනවා. කෙලින්ම සමහර ගොවි සංවිධාන ඇවිල්ලා කියනවා රසායනික පොහොර දියව් කියලා. හැබැයි ඔවුන් දන්නවද දන්නේ ඒ එළියට බැහැලා උද්ඝෝෂණ කරන ඔවුන් වකුගඩු රෝගීන් බව. සමහර විට රෝගීන් වෙන්න පුළුවන්.
එනිසා මේක තමයි ප්‍රතිඵලය මෙතෙක් අත්වෙච්ච. හැබැයි ජනපති අතගැසුවේ කාබනික පොහොර විප්ලවයකටයි කියලා අද ලක්පොහොර සභාපති ජගත් විධානගමගේ මහත්මයා කරන ප්‍රකාශය අද ඉරෝෂිනී දීපිකා වාර්තා කරනවා සාකච්ඡාවක් විදිහට අපට මුල ඉඳන්ම හැදෙන්න වෙලා තියෙන්නේ. හෝඩියේ ඉඳන් ඉගෙන ගනිමින් අපි මේ කටයුත්ත කරන්න වෙනවා. හෝඩිය උගන්වන්න කවුරු හරි ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒත් එහෙම උගන්වන්න අයත් නැහැ. එක එක අයගේ අත්දැකීම් ඇසුරෙන් තමයි මේ ගමන යන්න වෙන්නේ. 30% කාබනික වගාව කරන 30% කාබනික වගාව අපිට කරන්න පුළුවන්. මේක යුද්ධයක නියැලිච්ච රටකට තවත් අභියෝගයක්. ගොවියොත් එක කරන මේ යුද්ධේ අපි පෙරදින යුද්ධයට වඩා අමාරු එකක්. ඒ අය අහන්නේ අපේ බඩට පයින් ගැහුවේ ඇයි කියන එක. ඔබතුමා අපිට මෙහෙම කළේ ඇයි කියලා ඔහු ජනාධිපතිතුමාගෙන් අහනවා. මේ දේ ජනාධිපතිතුමා කාරුණිකව එයට පහර දලා දුන්නා නම් ඒ අය වෙනසකට ලක් කරන්න පුළුවන්. ඔහු සඳහන් කරනවා මේ ජගත් විධානගමගේ සභාපති ලක්පොහොරේ අපි මේ කරගෙන යන්නේ ඓතිහාසික වැරද්දක් තමයි ඉස්සරහට කරගෙන යන එක වළක්වලා තියෙන්නේ. මොකක්ද මේ ඓතිහාසික වරද්ද? හරිත විප්ලවය කියලා අපි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ගොඩ ගහපු රසායනික ද්‍රව්‍ය වෙඩි බෙහෙත් පොහොර විදියට මේ රටවල් වලට ගේන්න පටන් ගත්ත හරිත විප්ලවය කියලා. ඒ ඓතිහාසික වැරද්ද තමයි නිවැරදි කරන්නේ. මේ විදිහට වැරදි නිවැරදි කරන්න අවස්ථා අපිට ඉතිහාසෙ උදා වෙලා තියෙනවා. බොහෝ වැරදි අපේ අතින් සිද්ධ වෙලා තියෙනවා. අපේ රටට කොහෙත්ම මේ රටට විනාශයක් කරන්න දෙන්නේ නැහැ. 1909 එවක ලංකාවේ ආණ්ඩුකාරවරයා හොංකොං වලින් ජපන් ජබර ශාකය ගෙනල්ලා තමන්ගේ මිදුලේ පොකුණක ඒවා අලංකාරය සඳහා වැව්වා. අද වෙනකොට අවුරුදු 100 ගාණක් ගත වෙලත් ඒක අපේ රටට මහා තර්ජනයක් වෙලා. මේ වෙනකොටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවුරුද්දකට ඇල මාර්ගවල තිබෙන ජපන් ජබර ඉවත් කරන්න රුපියල් මිලියන 550ක් වැය කරනවා. මහවැලි ව්‍යාපාරයේ සකසන අවස්ථාවේ එම ව්‍යාපෘතිය සඳහා වියට්නාමයෙන් භාවිත කළ මැෂින් අපේ රටට ගෙන්නුවා. ඒවායේ රැඳිලා තිබුණු පස් ඉවත් කරලා නෙවෙයි ගෙනල්ලා තියෙන්නේ. එහි තිබුණු පස් අතර තිබිලා යෝධ නිදිකුම්බා ශාකය අපේ රට තුළ වේගෙන් පැතිර ගියා. මේවා සුළුවෙන් අප රටට ඇවිල්ලා දැන් වේගෙන් පැතිර යනවා. එතකොට මේ රසායනික පොහොර සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයත් ඒකම තමයි. කාබනික පොහොර වලට පරිසරහිතකාමී ගොවිතැනට යන්න දෙන්නේ නැත්තේ මෙන්න මේ ඓතිහාසික පිළිලය නැත්නම් ඉතිහාසයේ විසින් නිර්මාණය කරපු මේ පිළිකාව එතරම් අපේ සමාජයට වැළඳිලා තියෙන නිසා කොහොම හරි මේක සුව කරන්න වෙනවා. පාස්කුදා ප්‍රහාර කොමිසමේ නිර්දේශ මේ පරිපාලනයෙන් ක්‍රියාත්මක කරගන්න නොලැබේවි කියලා කොළඹ අගරාධිකරුතුමෝ පවසති. ඩයනා උදෑංගනී වාර්තා කරන්නේ පාස්කු ඉරිදින ප්‍රහාරය සිදු වී මාස 30ක් සම්පූර්ණ වන අද දවසේ අපි සියලු දෙනාට විශාල ප්‍රශ්නයක් කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මේ ප්‍රහාරයේ පිටිපස්සේ සිටින්නේ කවුද කියලා. මේ වසරේ මාර්තු 8 වෙනිදා මා හමුවීමට පැමිණි හිටපු නීතිපතිතුමා කිව්වා මේක සෑහෙන දුරට සංවිධානාත්මකව සිදු කරපු සිදුවීමක්. ඒක ත්‍රස්තවාදීන් 4 දෙනෙකු කළ සිදුවීමක් කියා කියන්න බෑ. ඊට වඩා දීර්ඝ සැලසුමක්. ඒ නිසා මේක ගැන හොයන්න ඕනේ. අපි මේ පිළිබඳව තවදුරටත් හොයන්න ඕනේ. අපි මේ පිළිබඳව යාඥා කරමු කියලා ඊයේ අවුරුදු 2කමාරක් මේ සිද්ධියට සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවතිච්ච දේව මෙහිදී අගරාධිකරුතුමන් සඳහන් කළ ප්‍රකාශය අද ලංකාදීපේ වාර්තා කරනවා. අනාගතයක් නැති රටට හෙටක් දෙන්න එජාපය සූදානම් කියලා ඒ අතරේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා සඳහන් කරනවා අවුරුදු 5න් 5ට රටවල් හදන්න බෑ 20ක්වත් ඕන රටක් හදන්න. එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් කාඩ් පත එළිදැක්වීමේ උළෙලෙදී රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අංජුල මහක වීරරත්න වාර්තා කරනවා. රට හැර යන පොලිමිකුත් දැන් නැති වෙලා කියලා රුවන් විජේවර්ධන නියෝජ්‍ය නායකවරයා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පතම. ඒ අතරේ මව්බිම් පුවත්පත වාර්තා කරනවා යුගධනවේ ගිවිසුමට එරෙහිව සජ්ජබ නඩුමකට ඊළඟට බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු 3ක් රිට් ආඥාවක් ඉල්ලති. වාර්තා කරන්නේ කමල් මහේන්ද්‍ර වීරරත්න අද මව්බිම පුවත්පතට. ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරනවා පිළිකා ඖෂධ 24ක් හිඟයි. වරුණ පෙරමුණ සහ උදේජී වේකනායක වාර්තා කරන්නේ ඖෂධ සංස්ථා සභාපතිතුමා කියනවා නෑ හිඟ ඖෂධ 4යි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 24ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් අනාවරණ කර තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. හැබැයි නෑ 24ක් නෙවෙයි 4ක් හිඟයි කියලයි ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කියන්නේ. මේ වසරේ පිළිකානාශක ඖෂධ වර්ග 177ක් රෝගීන් සඳහා අවශ්‍යව තිබූ අතර එම ඖෂධ වලින් අගෝස්තු මාසයට පෙර ලබා ගැනීමට නොහැකි වූයේ ඖෂධ වර්ග 3ක පමණක් බවත් ඔහු සඳහන් කර සිටිනවා. ඒත් එක්කම
අරුණ පුවත්පත වාර්තා කරනවා ඖෂධ සංස්ථා සභාපති ටික කලකට අස්වෙන්නේයි කියලා. මේක මව්බිම් පුවත්පතත් මීට කලින් වාර්තා කර තිබුණා. බොරු චෝදනා මත මගේ සෞඛ්‍ය පිරිහිලා වරුණ පෙරමුණ වාර්තා කරනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා අරුණට ඊයේ තහවුරු කළා කියලා අරුණ පුවත්පත කියා සිටින්නේ. හැබැයි දිගටම නෙවෙයි ටික කාලයකට තනතුරෙන් ඉල්ලා අස්වනවා කියලායි සඳහන් කර සිටින්නේ. කෙසේ වෙතත් තමන් ඉල්ලා අස්වන්නේ తాවකාලිකව බවද සභාපතිවරයා කියයි. තමන්ගේ මේ තීරණවලට එළඹියේ සෞඛ්‍යමය හේතු නිසා බවයි සඳහන් කරන්නේ. කාගෙන්වත් ඍජු බලපෑම් එල්ල නොවුනත් සමහර උදවිය මාධ්‍ය යොදාගෙන වියවුල් ඇති කරන බව චරිත ඝාතනයට ලක්වෙමින් අනවශ්‍ය පීඩනයක් දරාගෙන තනතුරේ සිටීමේ අවශ්‍යතාවක් නැති බව ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කියනවා. එතකොට ඖෂධ හිඟයි කියලා එක පැත්තකින් මාධ්‍ය වාර්තා කරනවා. 24ක් පිළිකා වලට ඕන කරන ඖෂධ හිඟයි කියලා කියනවා. ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා කියනවා නෑ 24ක් නෙවෙයි 4යි අඩු කියලා. එතකොට එතුමා කියනවා මාධ්‍ය මගින් විවිධ බලපෑම් කරනවා කියලා. අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙත් හදිස්සි මිලදී ගැනීම කියලා රුපියල් 350ට ගන්න පුළුවන් ඉඳ 55000ට මිලදී අරන් තියෙනවා. ඒකට පහුගිය කාලේ මේ හදිස්සි මිලදී ගැනීම කියන එක නතර කරලා සැලසුම් සාගතව ඖෂධ සංස්ථාව ඖෂධ ගෙන්නවා කියලායි අපි පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේත් කතා වෙනවා දැක්කේ. ඒතර මේ අතර එක්ක සම්බන්ධයක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතරේ හාල් මුදලලා 450 කෝටි 700ක් ණයයිලු. කාටද මේ ණය වෙලා තියෙන්නේ? අජිත් අලහකෝන් වාර්තා කරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මුල් හිමියන් 450 දෙනෙක් මේ වන විට බැංකු සහ මූල්‍යායතන 32කට රුපියල් කෝටි 700ක ණය මුදලක් ගෙවීමට ඇතැයි පාරිභෝගික ආරක්ෂණ මාත්‍ය ලසන්ත අලිගේන මහත්මයා ඊයේ සඳහන් කර සිටියා. පාර්ලිමේන්තුවේදී ඒ අනුව මේ 400 ප්‍රමාණය මේ ණය කාටද වෙලා තියෙන්නේ මේ පිළිබඳව සඳහන් කරනවා 2014 සහ 17 කාලේ වී මිලට ගැනීමට මේ ණය ලබාගෙන තිබෙනවා. හැබැයි පහුගිය ආණ්ඩුව හාල් රටින් ගෙන්නන්න තීරණය කරපු නිසා මේ අයට මේ ණය ගෙවා ගන්න බැරි වුණා. 2014-2017 කාලේ වී මිලදී ගන්න තමයි මේ හාල් මුදලාල්ලා බැංකුවලට කෝටි 400 වී මුදලාල්ලා 450ක් කෝටි 700ක් ණය වෙලා තියෙන්නේ. හැබැයි පහුගිය ආණ්ඩුව රටින් හාල් ගෙන්නපු නිසා මේ අයට වී ටික මිලද ගන්න බැලුව දැන් ණයකාරය වෙලා ණය ගැන කිව්වම චීනෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 800ක ආයෝජනයක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. මේක දිනමින පුවත්පතත් වාර්තා කරනවා මේ ආයෝජනය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා තමයි මේ මුදල් ආයෝජනය කරන්න කියලා චීනෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 800ක ආයෝජනයක් කියන පොත අද වාර්තා කරනවා දිනමින පුවත්පත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නංවන්න චීනෙන් කෝටි 16000ක ආයෝජනයක් කියලා වාර්තා කර සිටින දිනමින පුවත්පත ඒ පොතත් එක්කම අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඇමරිකානු ජනාධිපතිවරයාගේ කතාවක් ඒ තමයි නයනතරංග ගමගේ වාර්තා කරනවා ලංකාවට බලෙන් ණය දෙන අය පාලනයට ඇමරිකානු ජනාධිපති සූදානම් කියලා ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් ණය ලබා දෙන පාර්ශව සහ නොපැහැදිලි කොන්ත්‍රාත් ගිවිසුම් පාලනය කිරීම සඳහා තමාට විකල්පයන් සැපීමට ඉදිරියේදී මැදිහත් වන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. මොනවද මේ විකල්ප? ඒගොල්ලෝගේ විකල්ප අපි දැක්කා. යතරේ ලංකාවට බලෙන් ණය දෙන අය පාලනයට ඇමරිකානු ජනාධිපති සූදානම් කියද්දී මව්බිම් පුවත්පත කියන ඇමරිකාව සමග තවත් කිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා කියලා පක්ෂ 11ක් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා කියලා ඇමති විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරද්දී අනෙක් පැත්තෙන් බඩු මිල පාලනය ගිලී බඩු මිල පීනයි. බඩු මිල පාලනය ගිලිලා බඩු මිල පීනයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් නිවුන් හැල්ල මහත්මයා සඳහන් කර සිටින්නේ හදිසි නීති යටතේ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම නිසා සිදුවුණු භාණ්ඩ මිල පාලනය අහෝසි වීමෙන් වෙළඳුන්ට හිතුමනාපේ බඩු මිල ඉහළ දැමීමට ඉඩ වී ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් MDPS නිවුන් හැල්ල මහත්මයා සඳහන් කරනවා කියලා වාර්තා කර සිටින්නේ දිව ඉන පුවත්පත. ඒ විතරක් නෙවෙයි සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සතුසෙන් ගෙන්විය යුතුයි පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කියනවා. චමින්ද සිල්වා වාර්තා කරන්නේ මොකද සීනි මිල වැඩි වෙන්න පුළුවන් මේ විදිහට වෙළඳ අතර ගියොත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙක් දැම්මේ මේ වගේ අර්බුදකාරී අවස්ථාවක මිල පාලනය කිරීමේ යාන්ත්‍රණයක් හැදෙන්න ඕන නිසා විවෘත ආර්ථිකයේ තියෙනවා නම් ඕන විදිහට මිල වැඩි කරන්න ඉඩ දෙන්න ඕනේ නිදහසේ මිල උච්චාවචනය වෙන්න ඉහළ පහළ යන්න ඉඩ දෙන්න ඕනේ කියලා කෙනෙක් තර්ක කරනවා. හැබැයි විවෘත ආර්ථිකයේ තිබුණ වුණත් මේ ගෝලීය අර්බුදයක් තියෙන අවස්ථාවක් ලෝක වසංගතයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක්
දෙවන ලෝක යුද්ධයටත් වඩා බරපතල අර්බුදයකට තමයි මේ වෙනකොට ලෝකය සහ රට මුහුණ දෙමින් ඉන්නේ කියන කාරණාව ජාත්‍යන්තරයේ පවා පිළිගන්න තියෙන කාරණාවක්. ඒක තමයි ලෝකයම මේ අර්බුදයට මුහුණ දෙනවා. වෙන එකක් තියා එංගලන්තේ මේ නත්තලට බාණ්ඩ හිඟයක් ඇති වෙයි කියන එක එහෙම නැත්නම් ලාවට තමයි මේ නත්තල කන්න වෙන්නේ කියලා මේ වෙනකොට ලෝකය දැනගෙන ඉවරයි. ඒකට දෙවන ලෝක යුද්ධයටත් වඩා දරුණු අවපාතයක තමයි මේ ඉන්නේ. ඒකට දෙවන ලෝක යුද්ධ කාලේ කොහොමද තුණ්ඩුවට සහල් දුන් අයිස්ක්‍රීම් තහනම් කළ දෙවන ලෝක යුද්ධ සමයේ ලංකාව. මලික් චමින්ද ධර්මවර්ධන අද දිනමින පුවත්පතට විශේෂාංග ලිපියක් ලියනවා. ඒකට දෙවන ලෝක යුද්ධ කාලෙත් මේ විදිහටම මිල පාලනයක් සිදු වුණා. සහල් පාලනයක් සිදු වී තිබෙන බව 1942 පෙබරවාරි 2 වෙනිදා දිනමින පත්තරේ අද ආරම්භ වන සහල් පාලනය කියන සිරස්වලින් වාර්තා කර තිබුණලු. මෙන්න එදා පත්තරේ තිබිච්ච හැටි. ලංකාවේ ස්වයංපෝෂිතයයි හැඳින්වෙන පෙදෙස්වල හැර සෙසු සෑම ප්‍රදේශයකම සහල් කොටස් ප්‍රමාණ නියම කිරීමේ ක්‍රමය අද උදෑසන පටන් ක්‍රියාවේ යෙදවන්නේය. එක්කෙනෙකුට නියමිත සහල් කොටස් ප්‍රමාණය දැනට නියම කර තිබෙන හැටියට නම් සතියට 2. මේ කොටස් ප්‍රමාණයේ වෙනසක් කෙරෙතොත් ඒ ගැන මහජනතාව වෙත දැනුම් දෙනවා ඇත. සහල් තුණ්ඩු ක්‍රමය මෙහි ආරම්භ කරන්නට යන පළවෙනි අවස්ථාව මේය කියලා එදා 1942 අවුරුද්දේ දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ විතරක් නෙවෙයි ජනතාවට තවත් වැදගත් ආහාරයක් වූ කිරි වර්ග සම්බන්ධයෙන්ද රජය එදා තීරණයක් ගෙන තිබුණා. එයට අනුව කිරි වර්ග භාවිත කරන හදන අයිස්ක්‍රීම් සෑදීමෙන් තහනම් කරලා තිබුණා දෙවන ලෝක යුද්ධ කාලේ. මේ සම්බන්ධයෙන් 1942 අගෝස්තු 14 වෙනි දිනමින පුවත්පත වාර්තා කරනවා කිරි උකුකුල කිරි හෝ සුදු කළ කිරි පාලනයට ගත් ද්‍රව්‍ය හැටියට සලකන බැව් සහ ඒ කිරි වර්ග අයිස්ක්‍රීම් සෑදීම පිණිස තහනම් කරන්නටත් යෙදුණු බව දැනගත යුතුයි කියලා වාර්තා කර සිටිනවා. දෙවන ලෝක යුද්ධ කාලේ කොහොමද බජිරි කෑවේ ගොජිරි කෑවේ ඊට පස්සේ ඔය කතා කියනවනේ මෙන්න දිනමින පුවත්පතේ කාලේ වාර්තා කරන හැටි වාර්තා කරනවා අද දිනමින පුවත්පත එදා වාර්තා කරපු හැටි දිනමින අද වාර්තා කරනවා දෙවන ලෝක යුද්ධ කාලේ තුණ්ඩුවට හාල් දුන්න අයිස්ක්‍රීම් තහනම් කළා මේ දෙවන ලෝක යුද්ධයටත් වඩා අර්බුදකාරී අවස්ථාවක්. හැබැයි ඊට වඩා ගෝලීය ආර්ථිකය ගෝලීය සමාජය මීට වඩා දියුණු වෙලා තියෙනවා දෙවන ලෝක යුද්ධයට වඩා. ඒ අතරේ දියුණුව කොහොමද තියෙන්නේ? පොලිස් නිලධාරීන් 60කගේ වෘත්තීය අයිතීන් අහිමි කරලා පොලිස් නිලධාරීන්ගේ නීතිඥ මණ්ඩලයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට චෝදනා කැබිනට් මණ්ඩලයටත් එහා ගිහිල්ලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙහෙම හිතුමනාපේ වැඩ කරනවා කියලා තමයි ඔවුන් චෝදනා කරන්නේ. ණයට ගත්ත රුපියල් 5000 නොදුන්නයි අයියා මල්ලිට පිහියෙන් එන මරයි දෙදෙනාම මත්ලවලියෝ ඒ ෆස්ලෙන් වාර්තා කරන්නේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් වාර්තා වෙන සිද්ධියක්. ඒ අතරේ අද මව්බිම් පුවත්පතේ තිබිච්ච තවත් සිද්ධියක් තමයි මව්බිම් පුවත්පත තවත් සිද්ධියක් වාර්තා කර තිබුණා. ඒ කොට්ටාව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දීලා තියෙනවා. පහර දීලා තියෙන්නේ අත්වාරුවකින්. මේ සිද්ධිය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. වාර්තා කරන්නේ කොට්ටාව OICට අත්වාරුවකින් පහර දීලා දීපල වලට හානි තිදෙනෙක් අත්අඩංගුවට ගත්ත බව වාර්තා කර සිටිනවා. මේ සිද්ධිය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉඳුල් සහිත කැලිකසල අඩංගු බාල්දියක් බාර නොගත්තයි උරණ වෙලා මහරගම මහනගර සභාවේ කැලිකසල ප්‍රවාහනය කරන ලොරියක සේවකයෙක්ට කොට්ටාව පරණ පාරදී පෙරේදා පහරදී බාල්දියේ තිබූ ඉඳුල් සහිත අපද්‍රව්‍ය කසල ලොරියේ රියදුරු අසල වගේම තැන තැන විසිකිරීම සම්බන්ධයෙන් කරපු පැමිණිල්ලක් විභාග කරමින් සිටියේදී මේ පහර දීම සිදු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. එතකොට පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වයේ පුද්ගලයන් අතර තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ සිද්ධිය බහින්බස් වීම ජංගම දුරකථනයකින් වීඩියෝ කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ වීඩියෝ කිරීම කරන්න එපා කියලා මේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කිව්වන් පස්සේ තමයි අත්වාරුවකින් ඔහුට පහර දීලා තියෙන්නේ. හැමදේම වීඩියෝ කරන්න යන්න බෑ. එහෙම පුළුවන් කමක් නැහැ. මොකද සමහර නීතිමය තත්ත්වයන් තියෙනවා. සමහර තැනක ජංගම දුරකථනයකින් මේවා වීඩියෝ කිරීම තහනම්. එහෙම නීතිමය තත්ත්වයන් තියෙනවා. ඒ අතරේ අද යොහානි ගැන වෙනම කතාවක්. මේක සමාජයේ කතා වෙන්න ඕනි මාතෘකාවක්. ප්‍රබුද්ධ ලේඛක ජැක්සන් ඇන්තනි ප්‍රවීණ රංගදර චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මහත්මයා ලියන ලිපියක් අද ලංකාදීප රසවිතයේ පළ කරනවා. යොහානි කෑවේ බිව්වේ මොනවද? යොහානි ඊළඟ ෂෝ එක මොකද්ද? ඉන්දියාවේදී මොකද උනේ කියලා ගොසිප් ඕපදූප හොයනවා වගේම යොහානි විවෘත කරලා දෙන මේ දොරටුව පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කතා කරන එක වටිනවා. යොහානිගේ ජයග්‍රහණය වාග් විද්‍යාත්මක භාෂා ආරම්භයක්. එක පැත්තකින් ගත්තාම යොහානි
මේ ගීතය මගින් තනුගත ශක්්‍යතාව, ගායනා විලාස ශක්්‍යතාව, අන්තර්ජාතික හැකියා කළමනාකරණ ශක්්‍යතාව, ඒ කියන්නේ ටැලන්ට් මැනේජ්මන්ට් මේ සියල්ල පෙන්눔 කරනවා කියලායි ඔහු සඳහන් කරන්නේ. ජැක්සන් ඇන්තනි මහත්මයා මේ ලිපියේ කියනවා මීට කලින් යොහානි, ඒ කියන්නේ මේ ජනප්‍රියත්වය ලබන්න කලින් පැවතිච්ච බොහෝ මාධ්‍ය සාකච්ඡාවලදී යොහානිගෙන් කියවිච්ච එක වචනයක් තමයි මගේ ගෝල් එක කියන එක. එයින් කියවෙන්නේ ඇයට ගෝල් එකක් හෙවත් එල්ලගත අරමුණක් තිබී ඇති බව. එනතුව මේක හම්බයක් වාසනාවක් කියන තර්කයේ නෙවෙයි ජැක්සන් ඇන්තනි මහත්මයා ඉන්නේ. යොහානි සුළඟක් වී හමන්නට පෙර අඩුපීඩන රික්තකයක් එවත් නොපියුණු හිස්තැනක් තම පරිවාස කාලය තුළ ගෝල් එක දක්වා සොයාගත්තාය. ඇය ගෝල් එකක් විදිහට හොයාගන්නේ එහෙම නැත්නම් තමන්ගේ ඉලක්කගත එල්ලේ විදිහට හොයාගන්නේ ලෝකේ සංගීත ක්ෂේත්‍රයේ තියෙන රික්තයක්, හිඩසක්. ඒත් තමයි මේ ඇය තමන්ගේ නිර්මාණය විහිදුවා හරින්නේ. එතකොට ඇගේ කොණ්ඩ විලාසය, ඇගේ ශරීර තරම, ඊට පස්සේ මේ සියලු කාරණා වගේම තව කාරණාවක් මතක් කරනවා, කළමනාකාරීත්වය. ආරංචි මාත්‍රවල හැටියට ඇගේ කළමනාකාරීත්වයේ බහර සමාගම වනාහි ඇමරිකානු මූල්‍ය ප්‍රවීණ ආයතනයකි. ඒ සමාගම විසින් ඇමරිකාවේ සහ ලෝකයේ බොහෝ රටවල සිටින ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රවීණයන් ගණනාවක් කළමනාකරණය කෙරේ. එතකොට ඉගෙනගෙන සංගීතයට පිවිසීම, එහෙම නැත්නම් ඉගෙනගෙන සංගීත ක්ෂේත්‍රයට පිවිසීමේ වටිනාකම තමයි මේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ. අන් හැමතෙම වඩා දැන් මේ යොහානිගේ ජයග්‍රහණයේ වාග් විද්‍යාත්මක භාෂා ප්‍රයෝගවල ජයග්‍රහණයක් කියලා තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා කියන්නේ. කියන්නේ මේ වචනවල තමයි මේකේ හයිය තියෙන්නේ. තේරුමට වඩා ශබ්ද රසය, එහෙම නැත්නම් ශබ්ද ධ්වනිය නම් වන වචනමාලාව තමයි මේ ජනප්‍රියත්වයට එක හේතුවක්, ඒක ප්‍රබල හේතුවක් වෙන්නේ. ඒ අනුව දුලාන් ARX කියන මේ ඔහුගේ ගීය අර්ථ රසය ඉක්මවලා යන ශබ්ද රසයක් ජනනය කරනවා. එය වගේම ඔහු මිශ්‍ර භාෂාවක් මේකට භාවිත කරනවා, සිංහල සහ සංස්කෘතික මිශ්‍ර භාෂාවක්. ඒ වගේම හින්දි භාෂාවද සංස්කෘතික මූල්‍ය ආර්ය භාෂාවකි. හින්දි සහ සිංහල එක භාෂා පවුලකින් පැවතෙන්නේ. එතකොට ජැක්සන් ඇන්තනි මහත්මයා තර්ක කරනවා දැන් මේ යොහානිගේ ගීතය හුළඟක් වගේ පැතිරලා යන්නේ දකුණු ඉන්දියාවට වඩා උතුරු ඉන්දියාවේ. උතුරු ඉන්දියාවේ ඒ කියන්නේ හින්දි භාෂාව තමයි ඔවුන්ගේ ප්‍රචලිතම භාෂාව. ඒකට සිංහල භාෂාව සහ හින්දු භාෂාව එකම භාෂා පවුලකින් පැවතෙන්නේ. ඒ භාෂා හරඹය නැත්නම් ඒ වාග් විද්‍යාත්මක හැකියාව තමයි මේ ජනප්‍රියත්වයට හේතු වෙන්නේ. අමිතාබ් බච්චන් මේක අල්ලගන්නේ ඒ නිසා කියලා ඔහු තර්ක කරන්නේ. මේ ලිපිය කියවලා බලන්න වටිනවා. සහ හැම විටම යොහානි කියන සංකේතයක් විදිහට අපි විශ්වාස කරන මේ සංකේතයෙන් අර්ථ ගැන්වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. අපි විරාමය ලබන්න සූදානම්. අභිමානෙන් සුපිරි වටේට යෑමට අද සාජා පිටිය ජය ගන්න ඕනේ. අපේ කණ්ඩායම කුෂාන් සුබසිංහ වාර්තා කරනවා නෙදර්ලන්තයේ එක්ක අද තරගය 7:30ට ආරම්භ වෙනවා ලංකාව වේලාවෙන්. බලමු. බණිදු කියන්නේ ශ්‍රී ලංකා පෙළේ තුරුම්පුවක්. මහිෂ් තේක්ෂණ කියනවා ඒ තුරුම්පුව අද දවසේ කොහොම වැඩ කරයිද අපි බලමු. ඊට පස්සේ අපි කියවමු කාටුන්. ඉක්මට කියවමු මරිස පාලපොකට් කාටුනේ MD වීරරත්නගේ මව්බිම් පුවත්පතේ පොහොර නෑ කියලා වගා කටයුතු නවත්තන්න එපාලු. පිස්සුද බාර වැහුව කියලා ඒ දවස්වල නොබී හිටියේ නෑනේ කියලා වැඩක් නෑ. අංජනගේ කාටුන් එක දිනමිනෙන් පාසල් වෙන ගුරුවරුන්ට සංචරණ සීමා අදාළ නෑ කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. ගුරුවරුන්ට ඇයි ට්‍රිප් යන අයටත් ඒකත් අදාළ නෑනේ. අංජනගේ කාටුන් එක දිනමින පුවත්පතේ පොකට් කාටුන් එක තෝරගන්නවා. මෝල් හිමියෝ හාල් මිල ආයෙත් නංගලා. දැන් ඩඩ්ලිටත් පාලනය කරගන්න බැරිද ඒක? ඒ අතරේ කොටිවල්ගයක් අල්ලගෙන ඉන්නවා දෙන්නෙක්. කොටිවල්ග දෙකක් අල්ලගෙන මහින්දානන්ද ඇමතුමා එක පැත්තක, බන්දුල ඇමතුමා එක පැත්තක දෙන්නම අල්ලගෙන කොටිවලියක්. ඔන්න හුරේලා කියනවා ඒ පාර සීනිහිගේකුත් ඇවිල්ලාලු බං. ටී එකක් හදාගන්න ඉන්න ඕන පෝලිං ගාන කීයද සර්? ඕකයි තත්ත්වේ. අනුරාධ හිරිපිටියගේ ඕකයි තත්ත්වේ දිවෙනින් තෝරගන්නවා නිම කරන්න. පාසල් ඇරඹුවත් නැහැ යයි ජවය සෙත, කිරිබත් උයන්නට යොදලා සතුටු සිත, ස්ටාලින් ගියත් හනිකට සතොස වෙත, පාලන මිලට ඒකේ සුදු කැකුළු නැත. ලබන සඳුදා නැවතුමන ගැහෙන්නම්. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.